වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ලෙස අනුමත හෙදෙල්ලීම් ලබා දෙන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. නගර සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට පියවර. ලබන 22 වෙනිදා සිට 25 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව යලි රැස් වෙයි. කැණීම් ස්ථාන පුනරුත්ථාපනය පිළිබඳ විමර්ශන වාර්තාව විෂය භාර ඇමතිවරයාට. මෙරට බහුදින දීවර යාත්‍රාවලට යාත්‍රා නිරීක්ෂණ උපකරණ. ජනතාවට සහන ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා. ඔස්ට්‍රේලියාවේ මහා පරිමාණ ගල් අඟුරු බලාගාරයක් වසා දැමීමේ තීරණයක්. ලෝක කනිෂ්ඨ ටෙනිස් කණ්ඩායම් අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙදෙල්ලීම් ලබා දීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. හෙද විශ්වවිද්‍යාලය ආරම්භීම දෙවන ශ්‍රේණියේ සිට පළමුවෙනි ශ්‍රේණියට උසස් කිරීම පෙර දාතමින් සිදු කිරීම, පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින 5ක රාජකාරියක් ලෙස පැය 30ක් සේ සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබා දෙන රුපියල් 35000ක දීමනාවට සමානුපාතිකව යෝජිත රුපියල් 10000 දීමනාව ඇතුළු හෙද වෘත්ති ඉල්ලීම් ගණනාවක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය. දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම පෙර දාතමින් සිදු කිරීමටත්, නිලැඳුම් දීමනාව ලබා දීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. පවතින මුල්‍ය අර්බුදය මැද්දේ සියලු ඉල්ලීම් සලකා බැලිය නොහැකි බව සියලු දෙනා අවබෝධ කරගත යුතුය. එබැවින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දුන්නේය. චීනය ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර වසර 65ක් සපිරෙයි. ඒ වෙනුවෙන් සංවිධාන කර තිබූ උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී අද පස්වරුවේ පැවැත්විනි. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දීර්ඝ සහ ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන චීනය පෝෂණය වීමට තාක්ෂණය බෙහෙවින් ඉවහල් වී ඇති බව තමා විශ්වාස කරන බවයි. චීනය සුවිශේෂී වන්නේ විශාල රාජ්‍යයක් ලෙස කිසිවිටක වෙනත් රාජ්‍ය ආක්‍රමණය කිරීමට උත්සාහ නොකිරීම නිසා බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ලෝක ඉතිහාසයේ මෙතෙක් නොඇසූ ජයග්‍රහණයක් චීනය අද ලෝක විශාලම වෙළඳ. ඒ නිසාම විදේශ විනිමය ගලායි. ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට චීනය මේ වන විට පත් වෙලා අවසන් වෙලා ඉන්නවා. චීනය නිසාම සමස්ත ආසියාව වෙනසකට ලක් වෙලා තියෙනවා. චීනය නැගී සිටියේ සුශක්තිය. ඒ වගේම රටවල් අතර මිත්‍රත්වය. චීනය අපගේ ඓතිහාසික මිත්‍රයෙක්. ඒ වගේම අව්‍යාජ මිත්‍රයෙක් බව කියනවා. ඒ බව මම මේ විශේෂයෙන්ම සඳහන් කරා. චීනයේ වර්තමාන ජනාධිපති ෂී ජින්පිං මැතිතුමා අපගේ පෞද්ගලික මිත්‍රයෙක් වගේම ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙක්. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට එතුමා අපට උදව් කරනවා. ශ්‍රී ජින්පිං ජනාධිපතිතුමාගේ ශක්තිමත් නායකත්වය 2012 වසරේ පසුව චීනය නව යුගයකට පාට වූ බව සඳහන් කරනවා. දැනට ක්‍රියාත්මක නගර සංවර්ධන වැඩසටහන් කඩිනම් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට දැනුම් දෙයි. ඒ අනුව රත්නපුර සහ ඇහැලියගොඩ නගර සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබේ.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා නගර විධිමත් ලෙස සංවර්ධනය කිරීමට රජය ක්‍රියා කළේය. එම නගරවල මෙතෙක් පැවති රටාව නොබෙදෙන ආකාරයට සහ ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස සංවර්ධනය කිරීම විශේෂත්වයකි. ලබන 22 වෙනිදා සිට 25 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි. පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී අද එම තීරණයගත් බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. නිෂ්පාදන ද්‍රව්‍ය තරවකරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත යටතේ රෙගුලාසියක් මෙන්ම රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය. විපක්ෂයේ ඉදිරිපත් කරන කල්තැබීමේ යෝජනාවක් බදාදා විවාදයට ගැනේ. වනසත්ව සහ රුක්ෂලතා ආරක්ෂක ආඥා පනතට සංශෝධනයක් සහ ගස්හෙලීමේ පාලන පනත යටතේ පොල්ගස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. පසුගිය සමයේ අභාව ප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ලබන සිකුරාදා සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට කැනීම් ස්ථාන පුනරුත්ථාපනය පිළිබඳ විමර්ශන වාර්තාව පරිසර අමාත්‍යවරයාට භාර දී තිබේ. එම වාර්තාව සකස් කර ඇත්තේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගිනි. 2012 සිට 2021 දක්වා කාලය තුළ පුනරුත්ථාපනය නොකළ කැනීම් ස්ථාන 950ක් ඉන් හඳුනාගෙන තිබේ. කැනීම් ස්ථාන 2491ක් පුනරුත්ථාපනය කර ඇත. කැනීම් අවසන් කිරීමෙන් පසු අදාළ ස්ථාන නිසි පරිදි පුනරුත්ථාපනය නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. එවැනි ආයතන සහ පුද්ගලයන්ට නැවත කැනීම් බලපත්‍ර නිකුත් නොකිරීමට රජය අවධානය යොමු වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. One minute with Godhabaya. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට බාර දී පැවති අවිශ්වාසයත් අපේක්ෂා බංගත්වයත් අපි අද පුරන් කරමු. දුර දකින දුර දැක්ම. යළිත් ප්‍රවෘත්ති. මෙරට බහුදින දීවර යාත්‍රාවලට යාත්‍රා නිරීක්ෂණ උපකරණ සවි කෙරේ. එවැනි උපකරණ 4200ක් සවි කිරීමට නියමිතය. ඔස්ට්‍රේලියානු රජයේ මුල්‍ය ආධාර මත වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. එහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් දීවර අමාත්‍යාංශයේදී අද පැවැත්විනි. මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු සහ මෙරටට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක ආයතනයේ නියෝජිතයෝද ඊට එක් වූහ. නවීකරණය කෙරෙන දීවර දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ මධ්‍යස්ථානයේද ඔවුහු නිරීක්ෂණය කළහ. එම මධ්‍යස්ථානය තවදුරටත් සංවර්ධනය කිරීමට සහ පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවලදී අවධානය යොමු වී තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. ජනතාවට සහන ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව ඔහු කීවේය. තමන්ගේ දවසේ රුපියල් 7-800 කිරිපිටි පැකට් එකේ මිල එකතු කරාම කිරිපිටි පැකට් එක ගෙදෙට්ට ගේනකොට රුපියල් 1500කට වැඩි මුදලක් යනවා. මේ තරම් අසාධාරණ විදියට අද මේ අහිංසක මිනිසුන්ගේ පොකට් එකට මේ ආණ්ඩුව ගහනවා. එක කුලී වැඩේ කරන, දලු කඩන, වත්තේ ෆැක්ටරියේ වැඩ කරන අහිංසක කාන්තාවට රුපියල් 7-800යි හම්බ වෙන්නේ. සාමාන්‍ය පිරිමියෙකුට 1200යි. මේ ආණ්ඩුවට ආවට පස්සේ හාල් මිලේ ඉඳලා හැම දෙයක්ම අනිත් භාණ්ඩ ටික වැඩි වෙනකොට අහිංසක රාජ්‍ය සේවය වෙන්න පුළුවන්. අනිත් මිනිස්සු මේ රුපියල් 800ට 1000ට හම්බ කරපු මිනිස්සුන්ගේ එක රුපියලක් වැඩි උනේ නැහැ මේ ආණ්ඩුව. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කෙටි මගක් ලෙස භාවිත නොකර ත්‍රස්තවාදයට පැහැදිලි සම්බන්ධතාවක් නම් පමණක් භාවිත කරන ලෙස ජනාධිපතිතුමා පොලිසියට උපදෙස් ලබා දී. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදු කෙරෙන විමර්ශනවලින් ඉවත්වීමට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත භාවිත නොකරන ලෙසට පොලිසියට දැනුම් දී ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත
වගකීම් විරහිත ලෙස භාවිත කිරීම නැවැත්විය යුතු බවටද රාජ්‍ය අදාළ අංශවලට පැහැදිලි උපදෙස් ලබා දී ඇත. සිවිල් සමාජ සහ රාජ්‍ය නවන සංවිධාන නියෝජිතයන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වසර 2025 වන විට සැමට පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ. කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් එය ක්‍රියාත්මකයි. ඒ යටතේ වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශවලට නැනෝ පිරිපහදු කටල මගින් ජලය ලබා දීමට පියවර ගැනේ. ජල උල්පත් ආශ්‍රිතව ජල ටැංකී ඉදිකිරීම සහ මහා පරිමාණ ජල යෝජනා මගින් පානීය ජලය සැපීම රජයේ සැලසුම බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසිය. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රජයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙල යටතේ නිවාස 28,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බවයි. විශේෂයෙන්ම අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න වෙලාවේදී එතුමාගේ කාලේ හදලා තිබුණේ නිවාස 5,700 ගණනක් තමයි. හැබැයි කුඩා ගම්මාන ගෙවල් 25 30 50 ගම්මානයක් හදනවා, බෝඩ් එකක් ගහනවා, විවෘත කරනවා. නිකන් බැලු බැලමට ලොකු වැඩක් නිවාසකේ ගියා වගේ. මේක සංඛ්‍යාලේඛන තොරතුරුත් එක්ක ගත්තම නිවාස 5,700 ගණන් හැදිලා තියෙනවා. හැබැයි පසුගිය වසර දෙකක කාලය ඇතුළත සෑම වසමකටම එක නිවාසක් හැදෙද්දී නිවාස 14,022ක් එක අවුරුද්දක හැදෙනවා. ඒතර මේ විදිහට වසර දෙකකදී ජල වශයෙන් නිවාස 28,000ක් මේ විදිහට ලංකාව ඇතුලේ හැදිලා තිනවා. ඒ කියන්නේ ගාන විදිහට ගත්තාම සජිත් ප්‍රේමදාස මහත්තයා හැදුවා වගේ 5 ගුණයක් මේ වසර දෙකකදී අපි හදලා තියෙනවා. අර කියන කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස දෙකම දරපු පූර්ණ කාලේ තමයි 5,700. මෙතන දල වශයෙන් 28,000ක් හැදිලා තියෙනවා. මෙරට නෝවේජියානු තානාපති ට්‍රින් ජොරන්ලි එස්කැඩිල් මහතා සහ මනාරම දිස්ත්‍රික් ලේකම් ශැන්රිල්ද මැලේ මහතා අතර හමුවක් එම ලේකම් කාර්යාලයේදී අද පැවැත්වින. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලු සහ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව තානාපතිවරයාගේ අවධානය යොමු විය. තිරසර ජීවනෝපාය, ග්‍රාමීය යටිතල පහසුකම් සහ සම්බන්ධතා පිළිබඳ එහිදී සාකච්ඡා විය. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාලයක් යාපනයේ ස්ථාපනය කෙරේ. එය විවෘත කිරීම ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට නියමිතයි. මේළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සුවතරණී ඔසුගම්මාන ව්‍යාපෘති ආරම්භ කෙරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් එය ක්‍රියාත්මකයි. දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීම එහි අරමුණයි. දේශීය ඖෂධ ශාක වගාවට ග්‍රාමීය ජනතාව නැඹුරු කරවීම සහ ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කිරීමද තවත් අපේක්ෂාවකි. දේශීය ඖෂධ ශාක වාණිජ වශයෙන් වගා කිරීම මේ යටතේ සිදුවේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. මේ මාසේ පළමු දින 13දී ඩෙංගු රෝගීන් 1559 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික වසංගත රෝග විද්‍යාහිකකේ පවසයි. ඉන් 51ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 60ක් ආදී අවදානම් කලාප ලෙස නම් කර තිබේ. ඩෙංගු රෝගයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින් තමාවට පරිසරය පවිත්‍ර කර මදුරුවන් බෝවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිලන්තී සෙනවිරත්න මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. විදෙස් පුවත්. ඔස්ට්‍රේලියාවේ මහා පරිමාණ ගල් අඟුරු බලාගාරයක් අපේක්ෂිත කාලයට වසර 7කට පෙර වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව 2025 වන විට එම බලාගාරය සම්පූර්ණයෙන් වසා දැමෙනු ඇත. ගිගාවෝට් 3ක පමණ වාර්ෂික ධාරිතාවක් සහිත මෙම බලාගාරය සිඩ්නි නගරයට උතුරෙන් වූ හන්ටර් ප්‍රදේශයේ පිහිටා තිබේ. පෞද්ගලික සමාගමක් එම බලාගාරය පවත්වාගෙන යයි. එහි අයිතිකරුවන් පවසන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සමග තරඟ කිරීමට නොහැකි නිසා සැලසුම් කළ කාලයට පෙර බලාගාරය වසා දැමීමට තීරණය කළ බවයි. ඉන්දියාවේ විවාහ මංගල උත්සවයක් අතරතුර පිරිසක් ලිඳකට වැටීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ කුසිනගර දිස්ත්‍රික්කයේ අනතුර සිදුව තිබේ.
දෙදෙනෙකු තුවාල ලබා ඇත. ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේ ලිඳ ආවරණය කරන ලද ලෝහ ලෑල්ලක් මත වාඩි වී සිටි පිරිසක් මෙසේ ලිඳට වැටී ඇති බවයි. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරුකරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩිකර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. විශේෂ ක්‍රමවේදයන් යටතේ නවීකරණය කරන ලද ගාල්ල කොටුපවුරස්සල පිහිටි ධර්මපාල උද්‍යානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත වුණා. දෙස් විදෙස් සංචාරකින්ගේ ආකර්ෂණීය දිනාංග ධර්මපාල උද්‍යානය නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් ඉකුත් සමයේදී විනාශයට පත් වෙමින් තිබුණි. ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසින් විසින් ඉදි කරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසින් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400ක පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය අධීක්ෂණය යටතේ ගාල්ල ධර්මපාල උද්‍යානයේ නවීකරණ කටයුතු සිදු විය. ඉඩම් අක්කර 5ක විශාලත්වයේ යුතු මෙම ධර්මපාල උද්‍යානය නවීකරණය සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වැය කර තිබේ. ක්‍රීඩා භාණ්ඩ සහිත ළමා පිටියක්, නවීන ආලෝකකරණ පහසුකම් සහිත ඉලිමහන් රංගශාලාවක්, නව ආපනශාලාවක් හා සනීප ආරක්ෂක පහසුකම් වලින්ද මෙම උද්‍යානය සමන්විත වනවා. එමෙන්ම මුහුදු සුළඟට ඔරොත්තු දෙන මී, හීන් බෝවිටියා, මල්මුරුත සෙවන ශාකවලින්ද ධර්මපාල උද්‍යානය අලංකරණය වී තිබෙනවා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරුකරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩිකර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ලෝක කනිෂ්ඨ ටෙනිස් කණ්ඩායම් අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම සමත් වෙයි. කොළඹ ටෙනිස් සංගම් පිටියේ පැවැත්වෙන තේරීම් තරඟවලදී බී කාණ්ඩයෙන් තරඟ වැදුණු කාන්තා කණ්ඩායම ජයග්‍රහණ 3ක් ලබා ගැනීමට සමත් විය. මේ අනුව ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම ලෝක ටෙනිස් අවසන් තේරීම් තරඟ සඳහා ලබන මාසයේ තායිලන්තයේදී තරඟ වැදීමට නියමිතයි. මේ අතර තේරීම් තරඟ සඳහා කණ්ඩායම් 22ක් පිරිමි සහ කාන්තා දෙයන්ෂයෙන් සහභාගී විය. තරඟාවලිය අවසන් වන්නේ ලබන 27 වෙනිදායි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. CL සයිනජී ලිමිටඩ් සමාගම කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ ගොල්ෆ් තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි. එම තරඟාවලිය ලබන 25 සහ 26 කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිතයි. සේවා විවිධාංගීකරණයට ලක් කර ඇති එම සමාගම නැව් කළමනාකරණය, මෘදුකාංග විසඳුම් සහ ආයෝජන අවස්ථා ඇතුළු නව්‍ය ව්‍යාපාර රැසක යෙදී සිටී. අංග සම්පූර්ණ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ලෙස 2004 සමාගම ස්ථාපනය කෙරිණ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජනවාරි මාසයේදී
සුළු ඉහළ යාමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉකුත් වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව එම දර්ශකය දර්ශකාංක 0.6කින් ඉහළ ගොස් තිබේ. නව නිපැයුම් සහ නිෂ්පාදන ඉහළ යාමක් සේවා නියුක්තිය යථා තත්ත්වයට පත්වීමත් ඊට හේතුවයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව දෙවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ලෙස අනුමත හෙදඉල්ලීම් ලබා දෙන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. නගර සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට පියවර. ලබන 22 වෙනිදා සිට 25 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව යලි රැස් වෙයි. කැනිම් ස්ථාන පුනරුත්ථාපනය පිළිබඳ විමර්ශන වාර්තාව විෂය භාර ඇමතිවරයාට. මෙරට බහුදින දීවර යාත්‍රාවලට යාත්‍රා නිරීක්ෂණ උපකරණ. ජනතාවට සහන ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා. ඔස්ට්‍රේලියාවේ මහා පරිමාණ ගල් අඟුරු බලාකාරයක් වසා දැමීමේ තීරණයක්. ලෝක කනිෂ්ඨ ටෙනිස් කණ්ඩායම් අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.